හොඳයි ළමයි. මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා රිලේෂන්ස් ටයිප්ස් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. හරි. මුලින්ම බලමු රිෆ්ලෙක්සිව් රිලේෂන්ස් කියන්නේ මොනවද කියලා. හරිද? එතකොට දැන් උදාහරණයකින් කිව්වොත් ඉස්සෙල්ලා මෙන්න මෙහෙම. හරිද? දැන් බලන්න ළමයි A කියලා සෙට් එකක් තියෙනවා. ඒ සෙට් එක උපයෝගී කරගෙන රෝ කියලා රිලේෂන් එකක් ගොඩනගලා තියෙනවා. හරිද? එතකොට මේ රිලේෂන් එකේ එන ඕඩර් පෙයර්ස් දිහා බැලුවාම ඕගලන්ට පේනවා විශේෂයෙන් මේ බෝල්ඩ් කරලා තියෙන ඕඩර් පෙයර්ස් තුන. මේ විශේෂත්වය මොකද්ද? මේ විශේෂත්වය තමා මේ A කියන සෙට් එකේ සෑම එලිමන්ට් එකකට අදාළවම හරිද? රිපීටඩ් එකම එලිමන්ට් එක රිපීට් වෙවි ඕඩර්ඩ් පෙයර්ස් ගොඩනැගිලා තියෙනවා. එහෙම ඒවා තුනක් තමයි ෆස්ට් එලිමන්ට් එකයි සෙකන්ඩ් එලිමන්ට් එකයි සමාන මෙන්න මේ පෙයර්ස් වලට අපි කියනවා රිෆ්ලෙක්සිව් පෙයර්ස් කියලා. කිසියම් ඕඩර්ඩ් පෙයර් එකක ෆස්ට් එලිමන්ට් එකයි සෙකන්ඩ් එලිමන්ට් එකයි සමාන නැත්නම් එකම සංඛ්‍යාව නම් නැත්නම් එකම ඉලක්කම නම් ෆස්ට් එලිමන්ට් එක සහ සෙකන්ඩ් එලිමන්ට් එක විදිහට තියෙන්නේ ඒ ඕඩර්ඩ් පෙයර් එකට අපිට කියන්න පුළුවන් රිෆ්ලෙක්සිව් ඕඩර්ඩ් පෙයර් එකක් කියලා. එතකොට රිලේෂන් එකට හේතු වෙන කුලකයේ සෑම එලිමන්ට් එකකට අදාළවම රිෆ්ලෙක්සිව් පෙයර්ස් රිලේෂන් එක තුල දකින්න පුළුවන් නම් අපිට ඒ රිලේෂන් එකට කියන්න පුළුවන් රිෆ්ලෙක්සිව් රිලේෂන් එකක්. හරිද? ඔන්න ඔක තමයි රිෆ්ලෙක්සිව් රිලේෂන් එක ලක්ෂණ. දැන් උදාහරණයකට මේ දෙවෙනි එක්සැම්පල් එක ගන්න. මෙතන මේ B කියන රිලේෂන් එක මත පදනම් වෙලා තමයි මේ θ කියන B කියන සෙට් එක මත පදනම් වෙලා තමයි θ කියන රිලේෂන් එක ගොඩනගලා තියෙන්නේ. හරිද? ඒතර B ගේ සියලුම එලිමන්ට් වලට අදාළව රිෆ්ලෙක්සිව් ඕඩර්ඩ් පෙයර්ස් දකින්න පුළුවන් θ තුලින්. ඒ නිසා අපිට කියන්න පුළුවන් θට රිෆ්ලෙක්සිව් රිලේෂන් එකක් කියලා. හරිද? ඩෙෆිනිෂන් එක විදිහට ගත්තොත් මෙන්න මෙහෙමයි අපි කියන්නේ. හරිද? රෝ කියන රිලේෂන් එක A කියන සෙට් එක අනුපාත දෙන්න ගොඩනැගිලා තියෙන්නේ. ඒකට රිෆ්ලෙක්සිව් කියලා කියනවා. කොහොමද? A ගේ සියලුම එලිමන්ට් වලට අදාළව හරිද? මෙන්න මෙහෙම රිෆ්ලෙක්සිව් ඕඩර්ඩ් පෙයර්ස් රිලේෂන් එක සතු වෙනවා. එතන මෙතන කියන්නේ මෙන්න මේකයි. A ගේ සෑම එලිමන්ට් එකකට අදාළවම A ගේ තියෙන එලිමන්ට් x ඒවා විදිහට ගත්තොත් සියලුම x ඒවා වලට අදාළවම ඒ x ඒවා මොකද වෙන්නේ? රිලේෂන් එකේ ඩොමේන් එක සතු වෙනවා. ඩොමේන් එක සතු වුණොත් අනිවාර්යෙන් ඒ x එලිමන්ට් එකකට අදාළ රිෆ්ලෙක්සිව් පෙයර් එකකුත් රිලේෂන් එක තුලින් දකින්න පුළුවන්. ඔබ තමයි ඔය කියන්නේ. x ඩොමේන් එකට අයිති වෙනවා then x, x කියන ඕඩර්ඩ් පෙයර් එක රිලේෂන් එකට අයිති වෙනවා. හරි. ඔන්න ඔක තමයි මම මේ සරලව කලින් එක්සැම්පල් ආශ්‍රයෙන් මම මේ පැහැදිලි කරේ. හරිද? එතකොට ළමයි දැන් මෙන්න මේක තමයි මේ කොටු කරලා තියෙන එක තමයි proper definition එක. දැන් මේක logical statement එකක් නේ ළමයි. හරිද? මේක ඇවිල්ලා implies ආකාරයේ statement එක නැත්නම් if then ආකාරයේ statement එක. දැන් මේ වරහන් තුල දක්වලා තියෙන්නේ මේ logical equivalence අවස්ථාව. ඒ කියන්නේ P implies Q නැත්නම් if P then Q ආකාරයේ ප්‍රකාශනයකට logically equivalent වෙනවා not P or Q කියන statement එක. not P or Q කියන statement එක. ඒ නිසා මෙන්න මේ proper definition එකට logically equivalent වෙන statement එකක් අපිට ගොඩනගන්න පුළුවන්. කොහොමද? දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ ළමයි? ඊතලයට කලින් තියෙන ප්‍රකාශනය නැත්නම් ඒ තියෙන logical variable එකේ not එක අරන් තියෙනවා. ඊතලයේ වෙනුවට O එක වැටිලා තියෙනවා. දකුණු අත පැත්තේ එක ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ පිළිවෙල අනුගමනය කරලා අපිට මෙයාට logically equivalent ප්‍රකාශනයක් ගොඩනගන්න පුළුවන්. කොහොමද? ඊතලයට කලින් වම් පැත්තේ එක්කෙනාගේ not එක. ඒ අනුව belongs to කියන එක වෙනුවට ඉරකින් කපලා not belongs to කියලා දැම්මා.
E තලය වෙනුවට O දැම්මා. දකුණු පැත්ත ඒ විදිහටම ආවා. එහෙනම් මෙන්න මේ ප්‍රකාශනයට logically equivalent වෙන ප්‍රකාශනයක් තමයි මේ. හේතුව logic වලදී මේ implies statement එකකට logically equivalent වෙනවා not P O Q කියන මෙන්න මේ statement එක. ඒක follow කරලා තමයි මෙන්න මෙයාට logically equivalent වෙන මේ statement එක ගොඩනැගුවේ. ඉතින් reflexive relation එක definition එක විදිහට මෙන්න මේක use වෙනකොට තවත් ගන්න පුළුවන් එකක් තමයි මේ. හේතුව ඒ proper definition එකට logically equivalent වෙන statement එකක් වීම නිසා. හරිද? මෙන්න මේක තමයි proper definition එක. ඒකට logically equivalent වෙන statement එකක් මේ. ඒක හැදෙන්නේ කොහොමද කියලා මම දැන් පැහැදිලි කරා. හරිද? ඊළඟ ළමයි තව කාරණයක් කියන්න තියෙනවා. දැන් මේ reflexive relations කියලා මේ පටන් ගන්න types වල තව ඉස්සරහට තියෙනවා අපිට symmetric relations, transitive relations, equivalence relations කියලා හැම වර්ග කීපයක්ම කතා කරන් තියෙනවා. මේ සියල්ලන්ගේම පොදු ලක්ෂණයක් දකින්න පුළුවන්. ඒ තමයි ඒ වර්ග සියල්ලන්ගේම ඒ රිලේෂන් සියල්ලම තනි සෙට් එකක් අරඹයා ගොඩ නැගිච්ච රිලේෂන්. දැන් ළමයි රිලේෂන් එකක් ගොඩනගන්න පුළුවන් නේ. ඕඩර්ඩ් පෙයර්ස් වල අවයව සෙට් දෙකකින් එන්න පුළුවන් නේ. එහෙම නෙමෙයි. තනි සෙට් එකකින් තමයි අවයව දෙකම ඇවිල්ලා තියෙන්නේ මේ වර්ග ගැන කතා කරද්දී. රිෆ්ලෙක්සිව් උනත් ඉස්සරහට කතා කරන්න තියෙන සිමෙට්‍රික් ට්‍රාන්සිටිව් උනත් ඒ හැම එකදීම තනි සෙට් එකක් මත පදනම් වෙච්ච රිලේෂන්ස් ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒ ගැන අවධානයෙන් ඉන්න. හරිද? එතකොට ළමයි දැන් කිසියම් රිලේෂන් එකකට හේතු වෙන කුලකයේ සෑම අවයවයක් අනුබද්ධයෙන්ම රිෆ්ලෙක්සිව් පෙයර්ස් තියෙනකොට ඒ රිලේෂන් එක සතුව මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මොකද වෙන්නේ? මේ රිලේෂන් එකේ ඩොමේන් එක සහ රේන්ජ් එක ඒ ඔරිජිනල් සෙට් එකට සමාන වෙනවා. ඇයි? රිෆ්ලෙක්සිව් පෙයර්ස් තියෙනවා නම් හැම එලිමන්ට් එකක් අනුබද්ධයෙන්ම මොකද වෙන්නේ? ඩොමේන් එක තුලටත් ඒ එලිමන්ට් එක එනවා. රේන්ජ් එක තුලටත් ඒ එලිමන්ට් එක එනවා. අවසානයේ මොකද වෙන්නේ? සමස්ත රිලේෂන් එකේම ඩොමේන් එක සහ රේන්ජ් එක ඒ ඉනිෂියල් සෙට් එකට සමාන වෙනවා. තේරෙනවද? මෙතෙන්දිත් එහෙම. ඒ දේත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න. හරි? එහෙනම් සාරාංශගත කරලා කිව්වොත් මෙන්න මෙච්චරයි කතන්දරේ. රිෆ්ලෙක්සිව් රිලේෂන්ස් කියන්නේ මෙන්න මෙහෙමයි. තනි සෙට් එකකින් රිලේෂන් එකක් ගොඩනගෙද්දී ඒ රිලේෂන් එක සතුව මෙන්න මෙහෙම ඕඩර්ඩ් පෙයර්ස් තියෙනවනම් ෆස්ට් එලිමන්ට් එකයි සෙකන්ඩ් එලිමන්ට් එකයි සමාන වන ඕඩර්ඩ් පෙයර්ස් තියෙනවනේ අපි ඒකට කියනවා රිෆ්ලෙක්සිව් ඕඩර්ඩ් පෙයර්ස් කියලා. රිලේෂන් එකට හේතු වෙන සෙට් එකේ හැම එලිමන්ට් එකකටම අදාළවම රිෆ්ලෙක්සිව් ඕඩර්ඩ් පෙයර් එකක් රිලේෂන් එක තුලින් දකින්න පුළුවන් නම් ඒ රිලේෂන් එකට කියන්න පුළුවන් රිෆ්ලෙක්සිව් රිලේෂන් එකක් කියලා. උදාහරණ දෙකක්. හරි. ඔය රිෆ්ලෙක්සිව් රිලේෂන් ගොඩනගෙද්දී වෙන තව දෙයක් තමයි ඉනිෂියල් සෙට් එකේ හැම එලිමන්ට් එකක් අනුබද්ධයෙන්ම රිෆ්ලෙක්සිව් ඕඩර්ඩ් පෙයර් එකක් තිබීම නිසා රිලේෂන් එකේ ඩොමේන් එක සහ රේන්ජ් එක එකිනෙකට සමාන වන අතර තවද එය ඉනිෂියල් සෙට් එකට සමාන වෙනවා. උදාහරණ දෙකෙන් මේ தත්ත්වය අවබෝධ කරගන්න පුළුවන්. හරිද? ඊළඟ රිෆ්ලෙක්සිව් රිලේෂන් එකක් අනුබද්ධයෙන් ප්‍රොපර් ඩෙෆිනිෂන් එක තමයි මේ දක්වලා තියෙන්නේ. A කියන සෙට් එකෙන් තමයි රෝ කියන රිලේෂන් එක ගොඩනගන්නේ. එතකොට A ගේ සෑම එලිමන්ට් එකක්ම ඩොමේන් එකට අයිති වුණොත් අනිවාර්යෙන් ඒ ඩොමේන් එකේ එලිමන්ට් එකකට අදාළව රිෆ්ලෙක්සිව් ඕඩර්ඩ් පෙයර් එකක් දකින්න පුළුවන්. හරිද? අයි කිව්වොත් එහෙම A ගේ හැම එලිමන්ට් එකකට අදාළම සාකච්ඡා කළොත් ඒ හැම එලිමන්ට් එකක්ම ඩොමේන් එකට අයිති වෙනවා. එතනිනුත් තේරුම් ගන්න පුළුවන්. ඩොමේන් එකට යමක් අයිති වේද ඒ එලිමන්ට් එක අනුබද්ධයෙන් රිෆ්ලෙක්සිව් ඕඩර්ඩ් පෙයර් එකක් රිලේෂන් එක තුල දකින්න පුළුවන්. මේක තමයි ප්‍රොපර් ඩෙෆිනිෂන් එක. හරිද? ලොජික් වලදී මේ ඉම්ප්ලයිස් එකට ලොජිකලි ඉක්වලන්ට් වෙනවා මෙන්න මේ ප්‍රකාශය. ඒ ලොජිකලි ඉක්වලන්ස් එක පාවිච්චි කළා. ලොජිකල් ඉක්වලන්ස් එක පාවිච්චි කළා තමයි
මේ proper definition එකට සමාන වන නැත්නම් logically equivalent වෙන මෙන්න මේ statement එක ගොඩනැගිලි. එහෙනම් reflexive යටතේ මෙයත් සාකච්ඡා කරන්න පුළුවන්. මෙයත් නිවැරදි කියලා ගන්න පුළුවන් definition එකක් විදිහට. මෙයත් නිවැරදි කියලා ගන්න පුළුවන් logically equivalent වීම නිසා. හරි? හොඳයි ළමයි. එතකොට මේ වීඩියෝ එකෙන් අපි මේ කතා කළේ reflexive relation වල සිද්ධාන්ත. ඊළඟට තියෙනවා ඔයගලන්ට reflexive relations අනුපදයෙන් MCQ වලින් යුක්ත exercise එක MCQ 4යි තියෙන්නේ. හරිද? then ඒ MCQ 4 ඔයගොල්ලෝ කරන්න ගන්න. ඒ exercise එකේ solutions අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි? එහෙනම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියත්.